සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. බිට්කොයින් chart එකේ මම දකින කරුණු කිහිපයක් පැහැදිලි කරලා දෙන්න අදහස් කළා. ඇත්තටම කලින් දවසේ බිට්කොයින් වල ලොකු මැනිපියුලේෂන් වගේක් සිද්ධ වුණා. අපි කතා කළා අර කලින් දවසේ කරපු වීඩියෝ එකේදී මෙතන වෙජ් එකේ යට ලෙවල් එකෙන් බිට්කොයින් බවුන්ස් වෙලා ආවා. ඊට පස්සේ බවුන්ස් වෙලා මෙතන මේ තියෙන හයි එක කිට්ටුවට ආවට පස්සේ එකපාරට ලොකු ඩ්‍රොප් එකක් ආවා. ඉතින් ඇත්තට මේ ඩ්‍රොප් එක සිද්ධ වෙච්ච සැනින්ම ආයසරයක් උඩට අප් වෙන්න පටන් ගත්තා. එතකොට මේ අපිට පේනවා මේ වගේ ලොකු වික්ස් chart එකේ හැදෙන්නේ ගොඩක් වෙලාවට මැනිපියුලේෂන් සිද්ධ වෙනකොට. එතකොට අපිට දැන් ඇත්තට මම පැය 4 chart එකේ මෙතන බිට්කොයින් ට්‍රේඩ් වෙනකොට අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ අප්ඩේට් එකක් දුන්නා බිට්කොයින් තියෙන ගොඩක් ඉම්පෝටන්ට් රෙසිස්ටන්ස් එක්ක. ඒක නිසා පරිස්සමින් ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ තමයි ඇත්තටම ඩම්ප් එක සිද්ධ වුනේ. ඉතින් අපිට පේනවා දැනට අපි අර කතා කරපු ගොඩක් ඉම්පෝටන්ට් හයි එකට තියෙන මෙන්න මේ හයි එක. ඕක තියෙන්නේ 61550න්. එතකොට ඔය හයි එක පැය 4 කැන්ඩල් එකකින් තවම බ්‍රේක් කරලා නැහැ. ඉතින් අවස්ථා කිහිපයකදීම try කරලා තියෙනවා බ්‍රේක් කරන්න. නමුත් ඒ හැම අවස්ථාවකදීම ඔය හයි එක බ්‍රේක් කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඕක බ්‍රේක් වුණොත් තමයි ඇත්තටම පැය 4 chart එකේ මාකට් ස්ට්‍රක්චර් එක ආයසරයක් බුලිෂ් පැත්තට හැරෙන්නේ. ඉතින් ඕකත් බ්‍රේක් කරලා ඊට පස්සේ අපි අර කතා කරපු වෙජ් එකේ උඩ තියෙන මේ ට්‍රෙන්ඩ් ලයින් එක. එතකොට ඕකටත් උඩින් පැය 4 කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත් එහෙම වොලියුම් එකක් එක්ක ඊට පස්සේ එහෙම ක්ලෝස් වෙලා මේ ට්‍රෙන්ඩ් ලයින් එක උඩ එස්ටැබ්ලිෂ් වුණොත් ඊට පස්සේ අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ උඩ තියෙන හයිස් ටෙස්ට් කරන්න යයි කියලා. එතකොට අපිට තව ඉම්පෝටන්ට් රෙසිස්ටන්ස් එකකට මේ කිට්ටුවෙම තියෙනවා මෙතන පිවට් ලෙවල් එකක්. ඒ කියන්නේ 62500න් වගේ. එතකොට ඒ නිසා ඒ සම්බන්ධයෙන් උත් අවධානයෙන් ඉන්න. ඊට පස්සේ අපි මේකට ඩේලි chart එක දාගත්තොත් එහෙම එතකොට ඩේලි chart එකේ අපි අර කතා කරා අපිට ගොඩක් ඉම්පෝටන්ට් ලෝ එකකට තිබෙ මෙන්න මේ කැන්ඩල් එකේ ලෝ එක. එතකොට ඒක ඩේලි කැන්ඩල් එකකින් බ්‍රේක් වෙච්ච නිසා ටෙක්නිකලි කතා කරොත් එහෙම ඩේලි chart එකේ මාකට් ස්ට්‍රක්චර් එක බේරිෂ් පැත්තට හැරිලා තියෙන්නේ. එතකොට ඒක ආයසරයක් බුලිෂ් පැත්තට හැරෙන්න නම් මෙතන තියෙන මේ හයි එක ඩේලි කැන්ඩල් එකකින් බ්‍රේක් වෙන්න ඕනේ. ඒක තියෙන්නේ ඇත්තරම 63795.9 යටින් හරියටම කියනවනම්. එතකොට ඔය හයි එක ඩේලි කැන්ඩල් එකකින් බ්‍රේක් වුණොත් තමයි ටෙක්නිකලි ඩේලි chart එකේ මාකට් ස්ට්‍රක්චර් එක ආයසරයක් බුලිෂ් පැත්තට හැරෙන්නේ. ඉතින් ඒක නිසා පොඩි අනතුරුදායක තැනක තමයි තියෙන්නේ. දැන් අපි දැක්කා පැය 4ක තවම බේරිෂ්. ඊට පස්සේ ඩේලි chart එකේ මාකට් ස්ට්‍රක්චර් එකත් තවම බේරිෂ්. ඊට පස්සේ පැය chart එකේ මාකට් ස්ට්‍රක්චර් එක ගත්තාම ඒක බුලිෂ් පැත්තට හැරිලා තියෙනවා. ඉතින් පැය 4කේ මාකට් ස්ට්‍රක්චර් එක බුලිෂ් වෙනවා. අපි අර කතා කරපු හයි එකට උඩින් පැය 4 කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත්. එතකොට දැනට ඒ වගේ අවිනිශ්චිත තැනක තියෙන නිසා හොඳම දේ තමයි හරියට කන්ෆර්මේෂන් එකක් අරගෙන. කියන්නේ වොලියුම් එකක් එක්ක මෙතන උඩ ක්ලෝස් වෙලා ඊට පස්සේ රීටෙස්ට් එකකුත් ආවොත් එහෙම අපිට හොඳ පොසිෂන් එකකට එන්ටර් වෙන අවස්ථාවක් තියෙනවා උඩ හයිස් ටාගට් කරගෙන. ඉතින් එහෙම නැත්තම් මෙතනින් රිජෙක්ට් වුණොත් ආයසරයක් යට ලෙවල් ටෙස්ට් කරන්න එන්නේ ඉඩ කඩක් තියෙනවා. විශේෂයෙන් මේ වෙජ් එකේ යට ලෙවල් එක. ඉතින් එහෙම සිටුේෂන් එකක් තියෙන හින්දා මම අර කියන්නේ ලොකු පොසිෂන් මේ වෙලාවේ ඕපන් කරන්න යන්නේ නැහැ. මොකද අවිනිශ්චිත තැනක තියෙන නිසා පොඩි ටයිම් ෆ්‍රේම් වල බලලා ස්කාල්පින් කරන්න ඊට කඩක් තියෙනවා. එහෙම නැතුව ලොකු පොසිෂන්ස් වලට එන්ටර් වෙන්න යන එක රිස්ක් එකක් හැටියට තමයි මම මෙතනදී දකින්නේ. එතකොට ඇත්තටම දැන් කලින් දවසේ අර ඩ්‍රොප් එක සිද්ධ වෙනකොට බිට්කොයින් වල ෆන්ඩින් රේට් එක ටිකක් වැඩි. කියන්නේ වැඩි යගයකට ගිහිල්ලා තිබ්බා. ඒක නිසා මම ඒකත් එක හේතුවක් අර වර්නින් එක දෙන්න. එතකොට දැනට අපිට පේනවා ගොඩක් ඕල්ඩ් කොයින් වල ෆන්ඩින් රේට් නියුට්‍රල් වෙලා තියෙනවා. නමුත් ඉතීරියම් වගේ කොයින් වල තවම ෆන්ඩින් රේට් එක ටිකක් හයි යගයක තියෙන්නේ. එතකොට ඒක නිසා මේ ෆන්ඩින් රේට් සම්බන්ධයෙන් හැම වෙලේම වගේ විශේෂ අවධානයකින් ඉන්න. මොකද මේවා ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ අපි ඉතීරියම් chart එක දාගෙන බලපුවාම පොඩි වාසියකට තියෙන දැන් ඉතීරියම් අලුත් all time high එකකට බ්‍රේක් වෙච්ච එක. එතකොට ඒක නිසා මාකට් එකේ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා කියන එක තමයි එකෙන් පෙන්වන්නේ. ඉතින් ඒක නිසා ඉතීරියම් වලට ඔහොම අප් වෙන්න ඉඩ දීලා සමහරලාට බිට්කොයින් මේ හරිය කොන්සොලිඩේට් වෙන්නත් ඉඩ කඩක් තියෙනවා. කොහොම නමුත් අර අවිනිශ්චිත තැනක තියෙන නිසා ලොකු පොසිෂන් ඕපන් කරන්න නැතුව ඉන්න එක තමයි හොඳම දේ. මම පුද්ගලිකව එහෙම ක්‍රමයක් තමයි අනුගමනය කරන්න හිතාගෙන ඉන්නේ. මේක හරියට පැය 4 කැන්ඩල් එකකින් වගේ බ්‍රේක් කරලා උඩ එස්ටැබ්ලිෂ් වෙනකම්. එතකොට ওই කාරණා ටික තමයි අතන බිට්කොයින් සම්බන්ධයෙන් කියන්න තිබ්බේ. ඉතින් අපිට අර පොඩි ටයිම් ෆ්‍රේම් වල ස්කාල්පින් කරන්න අවස්ථාවක් තියෙන නිසා ඒකට පාවිච්චි කරන්න පුළුවන් තව ස්ට්‍රැටජි එකක් ගැන මට කියලා දෙන්න උවමනාව තිබ්බා. මේක ටිකක්
කල්ලි නම් තිබ්බ උවමනාවක්. නමුත් ඒකට කාලයක් හම්බෙච්ච නැති නිසා ඒක අද කියලා දෙන්න මම අදහස් කරනවා. එතකොට අපි ඒකට පැහැදිලි chart එකක් දාගමු, clean chart එකක්. ඊට පස්සේ අපි මේ ස්ට්‍රැටජි එකට පාවිච්චි කරනවා ප්‍රධාන වශයෙන් ඉන්ඩිකේටර් දෙකක්. ඇත්තටම තුනක් කිව්වත් වැරදි නැහැ. අපි එතනින් පළවෙනි ඉන්ඩිකේටර් එක හැටියට පාවිච්චි කරන්නේ exponential moving average. එතකොට අපි exponential moving average දෙකක් ඕකට පාවිච්චි කරනවා. එකක් තමා 200 period එක. ඊට පස්සේ ඊළඟ එක 55 එක හරි 50 එක හරි. එතකොට ওই දෙකෙන් කෝක පාවිච්චි කරත් ගැටලුවක් නැහැ. දැන් මම 55 එක මේකේ දාලා පෙන්නන්නම්. එතකොට අපි ඉස්සෙල්ලාම මේ දෙක ඇක්ටිව් කරගමු. එතකොට මේකේ මේ කළු පාටට තියෙන්නේ 200 period එක. ඊට පස්සේ රතු පාටට තියෙන්නේ 55 එක. ඉතින් මේ ස්ට්‍රැටජි එක ඇත්තටම අපිට ඕන ටයිම් ෆ්‍රේම් එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ස්කාල්පින් කරන නිසා අපිට විනාඩි 5 වගේ ටයිම් ෆ්‍රේම් වල පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඊට පස්සේ අපි මේකට තව විශේෂ ඉන්ඩිකේටර් එකක් පාවිච්චි කරනවා. මම ඔයාලට ඔය කලින් වීඩියෝ එක පැහැදිලි කරලා තියෙනවා. අර එක ඉන්ඩිකේටර් එකක් තියෙනවා කියලා ඔය ඩොලර් මාසෙකට ඩොලර් 500ක් 600ක් වගේ ලොකු ගණන් වලට ඒ කියන්නේ අලෙවි කරන. එතකොට ඔය YouTube එකේ ඔය බිට් බෝයි කියලා එහෙම කෙනෙක් ඉන්නේ. එතකොට අර ලොකු සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්නේ. එතකොට එයා එහෙම ගොඩක් ඔය ප්‍රොමෝට් කරන ඉන්ඩිකේටර් එකක් තියෙනවා මාකට් සයිපර් කියලා. එතකොට එහෙම කිහිප දෙනෙක්ම ඉන්නවා මාකට් සයිපර් ඉන්ඩිකේටර් එක ප්‍රොමෝට් කරන. ඉතින් ඇත්තටම ඒක හදලා තියෙන්නේ මේ ප්‍රී වර්ෂන් එක පාවිච්චි කරලාද එහෙම නැත්නම් එතකොට අරක බලලා ප්‍රී වර්ෂන් එක හදලා තියෙනවද කියන මම දන්නේ නැහැ. නමුත් මේ මාකට් සයිපර් ඉන්ඩිකේටර් එකට ගොඩාක් දුරට සමාන. ඒ කියන්නේ ඇත්තටම පොඩි වෙනස්කම් වගේක් විතරක් තියෙන ඉන්ඩිකේටර් එකක් තියෙනවා. එතකොට ඒක තමයි අපි ඊළඟට මේ ස්ට්‍රැටජි එකට පාවිච්චි කරන්නේ. එතකොට ඒ ඉන්ඩිකේටර් එකේ නම තමයි Woman Choose Cyper B Divergence කියන ඉන්ඩිකේටර් එක. එතකොට අපි මෙතෙන්ට ගිහිල්ලා Woman කියලා ගැහුවොත් එහෙම එතකොට අපිට මෙතන ඉන්ඩිකේටර්ස් කිහිපයක් පෙන්නනවා. ඒකේ මේ උඩම තියෙන එක තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒක 10254ක් වගේ පිරිසක් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඕකේ සයිපර් A කියලා එකකුත් තියෙනවා. ඉතින් ওই දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම ওই දෙක ටිකක් සංකීර්ණ ඉන්ඩිකේටර් දෙකක්. ඉතින් ඒ දෙක සම්බන්ධයෙන් මම ගොඩක් මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඉදිරියේදී මම අවශ්‍ය නම් ඔය ඉන්ඩිකේටර් දෙක සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ දෙකක් කරන්නම්. ඉතින් නමුත් අපි ස්ට්‍රැටජි එකට මෙතන පාවිච්චි කරන්නේ මේ සයිපර් B ඩයිවර්ජන්සස් කියන ඉන්ඩිකේටර් එක විතරයි. එතකොට ඒක අපි chart එකට ඇඩ් කරගත්තාම අපිට පේනවා දැන් නිකන් අමුතුම විදිහේ ඉන්ඩිකේටර් එකක් යටින් පෙන්නනවා, ටිකක් සංකීර්ණ ඉන්ඩිකේටර් එකක්. එතකොට මේකේ දැන් මේ ඉන්ඩිකේටර් එක පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට ඒකට ඔය ඉන්ඩිකේටර් එක සම්බන්ධයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේක හදන්න බේස් එක කරගෙන තියෙන්නේ ඇත්තටම මේකයි මාකට් සයිපර් එකයි දෙකම හදන්න පදනම් කරගෙන තියෙන්නේ තව ඉන්ඩිකේටර් එකක් තියෙනවා වේව් ට්‍රෙන්ඩ් කියලා. ඒකට ඔය වේව් ට්‍රෙන්ඩ් ඉන්ඩිකේටර් එක තමයි ඇත්තටම මේ ඉන්ඩිකේටර් එක හදන්න පදනම් කරගෙන තියෙන්නේ. එතකොට අපි මේකේ ඊට අමතරව ඔය ස්ටොකැස්ටික් RSI තියෙනවා, RSI තියෙනවා. ඒ වගේ money flow index එක මේකට ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. ඊට පස්සේ VWAP එක ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් අර කොක්ටේල් කරපු ඉන්ඩිකේටර් එකක් මේක. ඉතින් ඔය සියරම එකට පාවිච්චි කරනකොට කියන්නේ ඒ සියරම එකට පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. මං කිව්වේ මේක ට්‍රේඩ් කරන ක්‍රම ගොඩක් තියෙනවා කියලා. ඉතින් අපිට දැනට අපි මේ ස්ට්‍රැටජි එකට ඔය සියරම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඉස්සෙල්ලා මේකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා අපිට අනවශ්‍ය ටික ඕෆ් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි ඩයිවර්ජන්ස් කියන ඒවා ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. ඩයිවර්ජන්ස් පාවිච්චි කරලා මේ ඉන්ඩිකේටර් එක යූස් කරලා ට්‍රේඩ් කරන ක්‍රමයකුත් තියෙනවා. එතකොට ඒක මම පස්සේ පැහැදිලි කරන්නම්. ඒක නිසා අපිට ඩයිවර්ජන්ස් ඕෆ් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි ස්ටොකැස්ටික් RSI එක මේකට පාවිච්චි කරන්නේ. එතකොට ඒකත් ඕෆ් කරගත්තාම අපිට අර උඩින් තිබ්බ ලයින් එක ඕෆ් වෙලා යනවා. ඊට පස්සේ අපි ස්ටයිල්ස් වලට ගිහිල්ලා අපිට ඕකේ තියෙන මේ VWAP එක අයින් කරගන්න පුළුවන්. ඒකත් මෙතනදී පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන මේ යට බාර් එකක් තියෙනවා. ඒකත් ඔය money flow එකේම කලර්ස් පෙන්වන බාර් එකක්. අපිට ඒකත් ඕෆ් කරගන්න පුළුවන්. ඒකට අපිට MFI bar colors කියන එක ඕෆ් කර හැකි. එතකොට ඔය ටික ඕෆ් කරපුවාම අපිට මෙහෙම ක්ලීන් ඉන්ඩිකේටර් එකක් එනවා. එච්චර ලොකුවට අවුලක් නැති. එතකොට
දැන් මේකේ මේ නිල් පාටට ඇත්තටම තියෙන්නේ වේව් ට්‍රෙන්ඩ් කියන ඉන්ඩිකේටර් එක. එතකොට ඕකේ වේව් ට්‍රෙන්ඩ් දෙකක් අපිට පෙන්නනවා. එකක් ඔය ලා නිල් පාටට පෙන්නන එක, අනික තද නිල් පාටට පෙන්නන එක. එතකොට ඔය වේව් ට්‍රෙන්ඩ් දෙක ක්‍රොස් වෙනකොට තමයි මේකේ මේ රතු පාටට සහ කොළ පාටට ඩොට් පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන මේ රතු පාටටයි කොළ පාටටයි යට තියෙන මේ ක්ලවුඩ් එකක් වගේ එක. ඒක ඇවිල්ලා මනි ෆ්ලෝ ඉන්ඩෙක්ස් එක. ඉතින් ඒක කොළ පාටට තියෙනකොට ඒකෙන් අදහස් වෙන්නේ මොකක් හරි ඇසෙට් එකකට මනි ෆ්ලෝ වෙනවා. ඒ කියන්නේ මුදල් ගලාගෙන එනවා කියන එක. ඊට පස්සේ ඒක රතු පාටට හැරෙනකොට ඒකෙන් කියන්නේ ඒ ඇසෙට් එකෙන් මනි අයින් වෙනවා කියන එක. එතකොට මනි ෆ්ලෝ ඉන්ඩෙක්ස් එක සම්බන්ධයෙන් මම පස්සේ වෙනම ඕනනම් වීඩියෝ එකක් කරන්නම්. ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් ඉන්ඩිකේටර් එකක්. එතකොට අපි දැනට ඔය ටික විතරයි මේ ස්ට්‍රැටජි එකට පාවිච්චි කරන්නේ. එතකොට අපේ ස්ට්‍රැටජි එක මෙහෙමයි. ඒ කියන්නේ හරිම සිම්පල් ස්ට්‍රැටජි එකක්. අපි ඉස්සෙල්ලාම බලනවා දැන් 200 එකයි 55 එකයි අපි පාවිච්චි කරන නිසා එහෙම නැත්නම් 200 එකයි 50 එකයි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ওই දෙක ක්‍රොස් වෙනකන් අපි ඉන්නවා. එතකොට ඒකෙන් අපි කරන්නේ අර මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ෆිල්ටර් කරගන්න එක. ඉතින් 200 එකට යටින් 55 එක ක්‍රොස් වුණොත් එහෙම එතකොට අපි දන්නවා මාකට් එකේ බේරිෂ් ස්වභාවයක් තියෙන. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හැටියට හැරෙන්න ඉඩ කඩක් තියෙනවා. එතකොට එහෙම අවස්ථාවල ඒ කියන්නේ 200 එකට යටින් 50 එක තියෙන අවස්ථාවල අපි ෂෝට් පොසිෂන්ස් වලට විතරයි එන්ටර් වෙන්නේ. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත ගත්තාම 200 එකට උඩින් 50 එක තියෙනකොට අපි ලොන්ග් පොසිෂන්ස් වලට විතරයි එන්ටර් වෙන්නේ. එතකොට අපි කරන්නේ අර ක්‍රොස් එක ඇත්තටම හැදෙනකන්, ඒ කියන්නේ විනාඩි 5 chart එකේ ක්‍රොස් එක හැදෙනකන් ඉන්නවා. මොකද ක්‍රොස් එක හැදුනහම ඒ කිට්ටුවෙන් ගන්න ට්‍රේඩ් තමයි ගොඩක් සාර්ථක වෙන්න ඉඩ කඩක් තියෙනවා. මොකද ක්‍රොස් එක හැදිලා සෑහෙන දුරක් ගියාට පස්සේ අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙනකොට ඒකේ රිස්ක් එක වැඩි. හේතුව මාකට් එක ඊට පස්සේ එක්සෝස්ට් වෙලා තියෙන්න පුළුවන් ඒ ට්‍රෙන්ඩ් එක. ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක අනිත් පැත්තට හැරෙන්න ඉඩ කඩක් තියෙන නිසා ගොඩක්ම අපිට වාසියක් ගන්න අවස්ථාවක් තියෙන මේ ක්‍රොස් එක හැදුනට පස්සේ ඒ කිට්ටුවෙන්ම ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. එතකොට අපිට පේනවා දැන් අපි ඉස්සෙල්ලාම ලොන්ග් පොසිෂන් එකකට එන්ටර් වෙන හැටි ගැන බැලුවොත් එහෙම අපිට පේනවා මෙතනදී ක්‍රොස් එක හැදෙනවා. එතකොට ක්‍රොස් එක හැදුනහම අපි ක්‍රොස් එක හැදුනට එකපාරට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ නැහැ. අපි ප්‍රයිස් සෙක්ෂන් එක උඩට ගිහිල්ලා ආපහු සැරයක් 55 එක කිට්ටුවට, ඒ කියන්නේ 55 එක ටච් කරන්න හෝ එහෙම නැත්නම් 55 එකකින් යටට, කියන්නේ 55 එකකින් යටට එනවා නම් ඇත්තටම හොඳයි. ඊට පස්සේ 200 එකකින් යටට ආවත් ගැටලුවක් නැහැ. 200 එක සම්පූර්ණයෙන් බ්‍රේක් වෙන්නේ නැතුව 200 එකකින් රිජෙක්ට් වෙලා ආපහු සැරයක් අප් වුණොත් ගැටලුවක් නැහැ. අප් වෙලා 50 එකට එහෙම නැත්නම් 55 එකකින් උඩ ක්ලෝස් වුණොත් අපිට ආයෙ සැරයක් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න අවස්ථාව තියෙනවා. එතකොට කොහොම හරි අපි එතනදී බලන්නේ, කියන්නේ ඉස්සෙල්ලා ක්‍රොස් එක හැදිලා ඊට පස්සේ රීට්‍රේස් වෙන්න ඕනේ 55 එකට. 55 එකට රීට්‍රේස් වුණාම දැන් අපිට එහෙම අවස්ථාවක් මෙතන පේනවා. එතකොට අපිට පේනවා දැන් 200 එකකින් යටට වික් එකක් ගිහිල්ලා තියෙනවා. නමුත් 200 එක බ්‍රේක් වෙලා නැහැ. ඊට පස්සේ 50 එකකින් යටට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි බලන දේ තමයි මෙතන තියෙන මේ මනි ෆ්ලෝ ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ මේ කොළ පාටට සහ රතු පාටට ක්ලවුඩ් එකක් හැටියට තියෙන එක කොළ පාටටද තියෙන්නේ කියලා අපි බලන්න ඕනේ. ඒ කියන්නේ අර ඇසෙට් එකට ඇත්තටම මනි ෆ්ලෝ වෙනවද කියන එක තමයි අපි එකෙන් බලන්නේ. එතකොට ඒක තමයි දෙවෙනි කන්ඩිෂන් එක. එතකොට අපිට පේනවා මෙතනදී මනි ෆ්ලෝ එක කොළ පාටට තියෙනවා. ඊට පස්සේ අපි ට්‍රේඩ් එන්ට්‍රි එක ගන්නේ මෙතන වේව් ට්‍රෙන්ඩ් එක ක්‍රොස් වුණාම. එතකොට අපිට ඒ ක්‍රොස් එක අඳුර ගන්න පුළුවන් මෙන්න මේ ග්‍රීන් ඩොට් එකෙන්. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙතන හැදිලා තියෙනවා ග්‍රීන් ඩොට් එකක්. එතකොට අපි කරන්නේ අර 50 එකෙන් යටට හරි 55 එකෙන් යටට හරි ප්‍රයිස් සෙක්ෂන් එක ඇවිල්ලා ඊට පස්සේ අප් වෙලා මෙන්න මේ කොළ පාට ඩොට් එක එනකන් අපි ඉන්නවා. එතකොට අපිට පේනවා මෙතන හරියටම කොළ පාට ඩොට් එකක් ඇවිල්ලා තියෙනවා. 50 එක ක්‍රොස් කරලා ඒකෙන් උඩට ගිහිල්ලා ප්‍රයිස් සෙක්ෂන් එක. එතකොට අපි කරන්නේ ඔය කැන්ඩල් එක ක්ලෝස් වුණාට පස්සේ පොසිෂන් එකට එන්ටර් වෙනවා. දැන් ඔතනදී අපිට ලොන්ග් පොසිෂන් එකට එන්ටර් වෙන්න අවස්ථාව තියෙනවා. ඔහොම. එතකොට අපිට මෙතනදී දැන් අපේ ස්ටොප් ලොස් එක දාගන්න පුළුවන් හැදිලා තියෙන ස්විං ලෝ එකට යටින් පොඩි බෆර් එකක් වගේ තියලා. ඊට පස්සේ අපි අපේ ටාගට් එක ගන්නවා අඩුම තරමින් 1 to 1 රිස්ක් රිවෝඩ් එක එන විදිහට. එතකොට මේක 1 to 5 හරි කියන්නේ 1 to 5 වලට වගේ යටින් ගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ 1 සහ 1 to 5 අතර ප්‍රමාණයක් වගේ. එතකොට ටිකක් වැඩිපුර වින් රේට් එකක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින්
ඕක බැක් ටෙස්ට් කරලා බලන්න ඕනේ වෙන කොයින් වලට කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට තව හොඳ රිස්ක් රිවෝඩ් එකක් ගන්න පුළුවන්ද කියලා තව බැක් ටෙස්ට් කරලා බලන්න. මම ගොඩාක් බැක් ටෙස්ට් කරේ නැහැ. ඉතින් ඉදිරියේදී බැක් ටෙස්ට් කරලා මම ඕන වෙනම වීඩියෝ එකක් කරන්නම්. දැනට අර 1 to 1 සහ 1 to 1.5 කියන රේන්ජ් එකේ ටාගට් එකක් තියාගත්තා නම් හරි. එතකොට අපි ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරනකොට ස්ථීර වශයෙන් මේ කියන්නේ ස්ථීර වශයෙන්ම අඩුම තරමින් 1 to 1 රිස්ක් රිවෝඩ් රේෂියෝ එකක්වත් තියෙන එකක් පාවිච්චි කරන්න. ඊට අඩු ඒවා පාවිච්චි කරන්න යන්න එපා. එතකොට කොහොම වින් රේට් තිබ්බත් කියන්නේ 100ට 80 90 95 වින් රේට් තිබ්බත් ඇත්තටම රිස්ක් රිවෝඩ් එක කියන එක ඊට වඩා අඩු නම් එක ට්‍රේඩ් එකක් ලොස් වුනහම අර අපි ගත්ත ගේන් එක වගේම ප්‍රමාණයක් ලොස් වෙලා යන ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ට්‍රේඩ් ගොඩකින් අපි හොයන ප්‍රමාණය එක ට්‍රේඩ් එකකින් ලොස් වෙන්න පුළුවන් අපි ලොකු කියන්නේ හොඳ නැති රිස්ක් රිවෝඩ් එකක් තියෙන ට්‍රේඩ් වලට එන්ටර් වෙනකොට. ඒක නිසා ස්ට්‍රැටජි එකක් ෆලෝ කරනවා නම් ස්ථිරවම හොඳ රිස්ක් රිවෝඩ් රේෂියෝ එකක් තියෙන ස්ට්‍රැටජි එකක් ෆලෝ කරන්න බලන්න. එතකොට අපිට පේනවා මේක විනිං ට්‍රේඩ් එකක් හැටියට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට ආයසරයක් බලාගෙන ඉන්න පුළුවන් 55 එකට. එහෙම නැත්නම් 50 එක කිට්ටුවට හරි ප්‍රයිස් සෙක්ෂන් එක එනකම්. ඊට පස්සේ අපිට පේනවා ආයසරයක් රීට්‍රේස් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බැලුවොත් පේනවා මේක ලොකු කරගෙන හරියටම මේ ග්‍රීන් ක්‍රොස් එක හැදුනට පස්සේ මෙතන මනි ෆ්ලෝ එක ග්‍රීන් වෙලා තියෙනවා ආයේ. ඒ කියන්නේ මෙතන ග්‍රීන් ඩොට් එක ආවට පස්සේ ඒකට අපිට උතනදී එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙනවා. එතකොට තව කාරණයක් තමයි දැන් ග්‍රීන් ඩොට් එක හැදෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි ලොන්ග් පොසිෂන් එකට එන්ටර් වෙනකොට මෙන්න මේ 0 ලයින් එකට යටින්. ඒ කියන්නේ ඔයාලට පේනවා මේකේ උඩට ගිහිල්ලා තියෙනවා වේව් ට්‍රෙන්ඩ් එක. ඊට පස්සේ යට තියෙනවා. එතකොට අපි ලොන්ග් පොසිෂන් එකට එන්ටර් වෙනකොට හැම වෙලෙම මේකේ තියෙන මෙන්න මේ 0 ලයින් එකට යටින් තමයි ග්‍රීන් ඩොට් එක හැදෙන්න ඕනේ. ඒකත් මතක තියාගන්න ඕනේ කාරණයක්. එතකොට අපි කරන්නේ 55 එකට රීට්‍රේස් වුණාට පස්සේ අපි බලනවා මනි ෆ්ලෝ එක ග්‍රීන් වද තියෙන්නේ කියලා. එතකොට මනි ෆ්ලෝ එක ග්‍රීන් තියෙනවා මෙතන. ඊට පස්සේ අපි මේ ක්‍රොස් එක හැදුනහම ඒ ග්‍රීන් ඩොට් එක හැදුනහම ඒ කැන්ඩල් එක ක්ලෝස් වුණාට පස්සේ අපි කරන්නේ ආයසරයක් ලොන්ග් පොසිෂන් එකට එන්ටර් වෙනවා. අර රිස්ක් රිවෝඩ් එක තියාගෙන. එතකොට අපිට මේ ස්විං හයි එක ගන්න පුළුවන්. අපිට පේනවා ඕක එතනින් සෑහෙන අප් වෙලා තියෙනවා. එතකොට ඒකත් විනිං ට්‍රේඩ් එකක් හැටියට අපිට ගන්න අවස්ථාව තියෙනවා. එතකොට මම ඒ කන්ඩිෂන් ටික ආයෙ කියන්නම්. අංක 1 මොකක්ද? අපි ඉන්නවා මෙතන 200 එකයි 50 එකයි ක්‍රොස් වෙනකන්. අපි ලොන්ග් ට්‍රේඩ් එකක් නම් බුලිෂ් පැත්තට ක්‍රොස් වෙනකන් ඉන්නවා. එතකොට ක්‍රොස් වුණාට පස්සේ ඊට පස්සේ අපි ඉන්නවා 55 එකට. එහෙම නැත්නම් ඔයාලා 50 නම් යූස් කරන්නේ 50 එකත් එක්ක නම් වැඩිපුර කම්පැටබල්. එතකොට 50 එක කිට්ටුවට හරි 55 එක කිට්ටුවට හරි කිට්ටුවට නෙමෙයි අතරම ඒක ටච් කරන්න ඕනේ. එක්කෝ ඒකට යටට එන්න ඕනේ. එතකොට ඒ යටට එනකන් අපි ඉන්නවා. එතකොට ආවහම අපි බලනවා මනි ෆ්ලෝ එක ග්‍රීන්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ මනි ෆ්ලෝ එක ග්‍රීන් නම් ඊට පස්සේ අපි බලනවා මෙතන වේව් ට්‍රෙන්ඩ් එකේ ග්‍රීන් ඩොට් එකක් හැදෙනවද කියලා. එතකොට ග්‍රීන් ඩොට් එකක් හැදුනහම අපිට පෙවුනොත් එහෙම මේ 50 එකට උඩින් ඒ කැන්ඩල් එකක් ක්ලෝස් වෙලා තියෙනවා කියලා ඒ ක්‍රොස් එකත් එක්ක අපි එතකොට එතනදී ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. එතකොට අපි ස්ටොප් ලොස් එකක් අනිවාර්යෙන් දාගන්නවා. අපේ රිස්ක් රිවෝඩ් එක 1 to 1 සහ 1 to 1.5 අතර ප්‍රමාණයක් අපි තියාගන්නවා. එතකොට ඕක තමයි ලොන්ග් ට්‍රේඩ් වලට එන්ටර් වෙන ක්‍රමය. ඊට පස්සේ අපිට පේනවා ආයසරයක් මෙතෙන්ට රීට්‍රේස් වෙනවා. 55 එකට යටින් ක්ලෝස් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට වෙනවා මනි ෆ්ලෝ එක ග්‍රීන්. ඊට පස්සේ මෙතන ඩොට් එක එනවා. ඊට පස්සේ අපි ඒ ඩොට් එක හැදුන කැන්ඩල් එක ක්ලෝස් වුනහම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. එතකොට මේක ලොකු විනිං රේට් එකක් තියෙන ස්ට්‍රැටජි එකක් ඇත්තරම කියනවා නම් ඉතින් මේක පාවිච්චි කරන ඒ කියන්නේ මේ වේව් මොකද්ද මේ සයිපබී ඩයිවර්ජන්ස් ඉන්ඩිකේටර් එක පාවිච්චි කරන ක්‍රම ගොඩ තියෙනවා. ඒ කියන්නේ මේකේ මේ වේව් ට්‍රෙන්ඩ් එකේ ඩයිවර්ජන්ස් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න පුළුවන් ක්‍රමත් තියෙනවා. ඊට පස්සේ මනි ෆ්ලෝ ඉන්ඩෙක්ස් එක කර්ව් වෙන ක්‍රමත් එක්ක ට්‍රේඩ් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් දැන් අපිට පේනවා මෙතනදී අපිට මේ වගේ chance එකක් තව එනවා. නමුත් මනි ෆ්ලෝ එක රෙඩ් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට පේනවා සමහර අවස්ථාවල මනි ෆ්ලෝ එක රෙඩ් වුණත් මෙතන ග්‍රීන් ඩොට් එක ආවට පස්සේ මාකට් එක අප් වෙලා තියෙනවා. ඉතින් සමහර කට්ටිය ඉන්නවා ඇතරම මනි ෆ්ලෝ එක ගණන් ගන්න නැතුව ට්‍රේඩ් වලට එන්ටර් වෙන. එතකොට ඒක එක එක්කෙනාගේ පුද්ගලික රිස්ක් ටොලරන්ස් එකත් එක්ක තීරණය කරන්න ඕන දෙයක්. ඉතින් නමුත් මේ ස්ට්‍රැටජි එකේදී මම කැමති පුද්ගලිකව මනි ෆ්ලෝ එක ග්‍රීන්ව තියෙද්දි ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා නම්. එතකොට ඊට පස්සේ අපි කියන්නේ තේරුම් ගන්න ඕනේ තව දෙයක්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වගේ කරන්න ඕනේ තව දෙයක් තමයි
ක්‍රොස් එක සිද්ධ වුණාට පස්සේ ඒ කියන්නේ බුලිෂ් ක්‍රොස් එක එක්ස්පොනෙන්ෂල් මූවිං ඇවරේජ් වල සිද්ධ වුණාට පස්සේ අපි ට්‍රේඩ් එකක් දෙකක් තුනක් වගේ මැක්සිමම් අරගෙන ඊට පස්සේ අපි පැත්තකට වෙලා ආයසරයක් ක්‍රොස් එකක් හැදෙනකන් ඉන්න ඕනේ. ඒ කියන්නේ මොකද එහෙම අපි ට්‍රේඩ් එකක් දෙකක් ගත්තට පස්සේ ට්‍රෙන්ඩ් එක දැන් එක්සෝස්ට් වෙලා තියෙන්න පුළුවන්. එතකොට එහෙම ට්‍රෙන්ඩ් එක එක්සෝස්ට් වෙච්ච අවස්ථාවල සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි අර කන්ඩිෂන් සම්පූර්ණ වුණත් මාකට් එක රිවර්ස් වෙන. ඒ කියන්නේ ස්ටොප් ලොස් හන්ට් වෙන්න තියෙන, ඒ කියන්නේ ස්ටොප් ලොස් හිට් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි වෙනවා එහෙම අවස්ථාවලදී. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තාම මෙතනදී දැන් 55 එකෙන් යටට ගොඩක් රීට්‍රේස් වෙනවානේ. ඊට පස්සේ අපිට පේනවා මනි ෆ්ලෝ එකත් ග්‍රීන් විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන ග්‍රීන් ඩොට් එකකුත් හැදෙනවා. ඔයාලා මේක ලුක් කරලා බලුවොත් මෙතන අපිට පේනවා ග්‍රීන් ඩොට් එකක් හැදිලා තියෙනවා. එතකොට අපි මේ කැනල් එක ගත්තාම අපිට මේක ක්ලෝස් වෙලාද තියෙන්නේ කියලා බලමු 55 එකට උඩින්. එතකොට අපිට පේනවා ඇත්තටම දැන් මේ කැන්ඩල් එක ගත්තාම ඒක මේ 55 එකට උඩින් ක්ලෝස් වෙලක් තියෙනවා. ඒ කියන්නේ 63246.96න් මේක ක්ලෝස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ 55 එක තිබිලා තියෙන්නේ 63238.45න්. එතකොට ක්ලෝස් වෙලක් තියෙනවා. නමුත් අපිට පේනවා අපි ට්‍රේඩ් එකකට එන්ටර් වුණා නම් අපේ ස්ටොප් ලොස් එක හිට් වෙනවා. ඒකට හේතුව මොකක්ද? අර දැන් ට්‍රෙන්ඩ් එක එක්සෝස්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රොස් එක සිද්ධ වෙලා සෑහෙන ගොඩක් අප් වෙලා තියෙන හින්දා. ඉතින් ඒක නිසා අර වින් රේට් එක වැඩි කරගන්න පුළුවන් ඔය වගේ කියන්නේ ක්‍රොස් එකෙන් පස්සේ ට්‍රේඩ් එකක් දෙකක් අරගෙන පැත්තකට වෙලා ඉඳලා ආයසරයක් එන්ට්‍රි එකක් එනකන් ඉන්න පුළුවන් නම්. එතකොට ෂෝට් පොසිෂන් එකට අපි එන්ටර් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපි ඉස්සෙල්ලාම කරන්නේ බේරිෂ් ක්‍රොස් එකක් හැදෙනකන් ඉන්න එක. ඒ කියන්නේ 200 එකට යටින් 55 එක එහෙම නැත්නම් 50 එක ක්‍රොස් වෙනකන් අපි ඉන්නවා. ඊට පස්සේ ඉඳලා අපි කරන්නේ ආයසරයක් 50 එක කිට්ටුවට එහෙම නැත්නම් 55 එක කිට්ටුවට ප්‍රයිස් ඇක්ෂන් එක රීට්‍රේස් වෙනකන් ඉන්නවා. රීට්‍රේස් වුණාට පස්සේ අපි බලනවා මනි ෆ්ලෝ එක රෙඩ්ද තියෙන්නේ කියලා. එතකොට අපිට පේනවා දැන් මෙතන සිටුේෂන් එක ගත්තාම මනි ෆ්ලෝ එක රෙඩ් විදිහට තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපි බලනවා අර වේව් ට්‍රෙන්ඩ් එකේ රෙඩ් ඩොට් එකක් ඇති වෙනවද කියලා. ඒ කියන්නේ වේව් ට්‍රෙන්ඩ් එක ක්‍රොස් වෙලා රෙඩ් ඩොට් එකක් ඇති වෙනවද කියලා සීරෝ ලයින් එකට උඩින්. එතකොට අපි බුලිෂ් පොසිෂන් එකකට එන්ටර් වෙනකොට අපේ සීරෝ ලයින් එකට යටින් තමයි ක්‍රොස් එක හැදෙන්න ඕනේ. මෙතනදී ක්‍රොස් එක හැදෙන්න ඕනේ සීරෝ ලයින් එකට උඩින්. එතකොට අපිට පේනවා මෙතන රෙඩ් ඩොට් එකක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ කැනල් එක ක්ලෝස් වුණාම අපි කරන්නේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන එක. එතකොට මෙතනදී එන්ටර් වුණාම අපිට පොසිෂන් එකට කියන්නේ ෂෝට් පොසිෂන් එකට එන්ටර් වෙන අවස්ථාව තියෙනවා. එතකොට මෙතනදී අපිට පේනවා දැන් 1 to 1 රිස්ක් රිවෝඩ් එක ගත්තත් අපි මෙතන හයි එකට උඩින් ස්ටොප් ලොස් එකක් දාගෙන අපේ ස්ටොප් ලොස් එක හිට් වෙනවා. ආපහු සැරයක් ඇවිල්ලා. එතකොට අපිට පේනවා ඒකයි අර කියන්නේ 100%ක්ම සාර්ථක නැහැ. ඉතින් 100%ක්ම සාර්ථක නැහැ. 100%ක් සාර්ථක ස්ට්‍රැටජි ඇත්තෙත් නැහැ. එතකොට ඒකයි අපි හරියට ස්ටොප් ලොස් එකක් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න. එතකොට අපි අර රිස්ක් රිවෝඩ් එක අඩුම තරමින් 1 to 1 වලට එහයින් තියාගන්න හේතුව තමයි අපේ ස්ටොප් ලොස් එක හිට් වුණාට අපිට නැති වෙන ප්‍රමාණය අපේ ටාගට් එක හිට් වුණාම අපිට හම්බ වෙන ප්‍රමාණයට වැඩිය අඩුයි. එතකොට සමස්තයක් හැටියට අපේ account එක grow වෙනවා. එතකොට සමහර කට්ටියන්ට වෙන දෙයක් තමයි කියන්නේ ස්ට්‍රැටජි ෆලෝ කරනකොට දැන් ඔය මම කලින් අර මොකද්ද RSI divergence සහ ස්ටොකැස්ටික් RSI එක එහෙම පාවිච්චි කරලා ස්ටොකැස්ටික් එක එහෙම පාවිච්චි කරලා කරන ස්ට්‍රැටජි එකක් කියලා දුන්නා විනාඩි 5 chart එකේ. ඒක ඇත්තටම ප්‍රොෆිටබල් ස්ට්‍රැටජි එකක්. නමුත් ගොඩක් කට්ටිය කරන්නේ මොකක්ද? එයාලට ඕනේ හයි වින් රේට් එකක්. එතකොට හයි වින් රේට් එකට වැඩිය මම නම් පුද්ගලිකව ටාගට් කරන්නේ හයි රිස්ක් රිවෝඩ් රේෂියෝ එකක් තියෙන ට්‍රේඩ්. කියන්නේ හොඳ රිස්ක් රිවෝඩ් රේෂියෝ එකක් තියෙන ට්‍රේඩ් පාවිච්චි කරපුවාම 150ක වින් රේට් එකක් තිබ්බත් ඒ කියන්නේ 50ක්ම ලොස් 50ක් වින් කරනවා. එහෙම වින් රේට් එකක් තිබ්බත් අපි ලෝන් ටර්ම් ඒ කියන්නේ අපි දීර්ඝ කාලයක් එක දිගට ට්‍රේඩ් කරගෙන යනකොට අපේ account එක grow වෙනවා. ඒක ස්ථිරවම සිද්ධ වෙනවා. එතකොට එහෙම නැතුව අපි අර කියන්නේ හයි වින් රේට් එකක් තිබ්බත් රිස්ක් රිවෝඩ් එක අඩු නම් එතකොට අපිට එක ට්‍රේඩ් එකකින් සේරම ලොස් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා අර එහෙම ක්‍රමයක් අනිවාර්යෙන් අනුගමනය කරන්න. ඊට පස්සේ ට්‍රේඩ් එකක් දෙකක් ලොස් වුණා කියලා අතහැරලා දාන්න හොඳ නැහැ. ඊට පස්සේ එහෙම අතහැරලා දාලා ඊළඟ එකකට පයින්න යන්න හොඳ නැහැ. ඒකට හේතුව තමයි අර සාම්පල් සයිස් එක කියලා අපි කියනවා. ඒ කියන්නේ අපි වැඩිපුර ට්‍රේඩ් කරනකොට තමයි අපේ
විනින් පොසිබිලිටි එක එහෙම නැත්නම් probability එක වැඩි වෙන්නේ. සම්භාවිතාවය ගැන අපි කතා කරනකොට දැන් ඉගෙනගෙන තියෙන කට්ටිය දන්නවා ඇති මැත්ස් වල වගේ සම්භාවිතාවය ගැන කතා කරනකොට ඒ කියන්නේ sample size එක වැඩි නම් තමයි අපි අර බලාපොරොත්තු වෙන සම්භාවිතාවයට ආසන්න අගයක් එන්නේ. ඉතින් ඒක නිසා අපිට වැඩිපුර වින් රේට් එකක් බලාපොරොත්තු වෙන්න නම් අපි අත් නොහැර ට්‍රේඩ් කරන්න ඕනේ. එකක් දෙකක් ෆේල් වුණා කියලා අර අධෛර්යමත් වෙලා ඒකෙන් වෙන එකකට මාරු වෙන්න උත්සාහ කරන්න හොඳ නැහැ. එතකොට ඒ කියන්නේ ඊට වැඩිය හොඳ ස්ට්‍රැටජි එකක් හම්බුනොත් ඒකට මාරු වුණාට ගැටලුවක් නැහැ. නමුත් ගොඩක් කට්ටිය කරන්නේ එකක් ට්‍රේඩ් කරනවා ඊට පස්සේ ඒක එකක් දෙකක් ලොස් වෙනකොට ඒක අතහැරලා තව එකකට යනවා. ඊට පස්සේ ඒක එකක් දෙකක් ලොස් වෙනකොට ඒක අතහැරලා තව එකකට යනවා. එතකොට එයාට කවදාවත් අර ඒ කියන්නේ කන්සිස්ටන්ට් විදිහට ප්‍රොෆිට් ගන්න බෑ. ඒ කියන්නේ එයාගේ account එක grow කරගන්න බෑ. මොකද එයා හැම වෙලේම එකකින් එකකින් තව එකකට මාරු වෙවි ට්‍රේඩ් කරන නිසා. ඉතින් ඔය කාරණා ටික මතක තියාගන්න. එතකොට ඕක ෂෝට් ට්‍රේඩ් එකකට දැන් මේක ස්ටොප් ලොස් එක හිට් වෙච්ච ෂෝට් ට්‍රේඩ් එකක්. අපි බැලුවොත් එහෙම වින් කරන ෂෝට් ට්‍රේඩ් එකක් හොයාගන්න පුළුවන්ද කියලා. එතකොට අපිට පේනවා මෙතන එහෙම ට්‍රේඩ් එකක් අපිට පේනවා. අපිට පේනවා ක්‍රොස් එක ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි කිව්වා 200 එකකින් උඩට ගියාට කමක් නැහැ. ඒකෙන් රිජෙක්ට් වෙලා යටට ඇවිල්ලා ක්ලෝස් වුණොත් ගැටලුවක් නැහැ කියලා. ඊට පස්සේ අපිට පේනවා මේ වගේ සිටුේෂන් එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ මනි ෆ්ලෝ එක රෙඩ් විදිහට තියෙනවා. අපිට පේනවා මෙතන රෙඩ් ඩොට් එකක් ඇති වෙනවා. එතකොට ඇත්තටම මේක ගන්න බෑ. මොකද අපිට පේනවා ඒකේ රෙඩ් ඩොට් එක ඇති වෙන කැන්ඩල් එක 50 එකට යටින් ක්ලෝස් වෙන්නේ නැහැ. අපි මෙතන සිටුේෂන් එක ගමු බලන්න. එතකොට ඇත්තටම මෙතනදී අපිට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කැන්ඩල් එකේදී. ඒකට හේතුව 50 එකට ඇවිල්ලා ඊට පස්සේ මනි ෆ්ලෝ එක රෙඩ් තියෙන්නේ. ඊට පස්සේ රෙඩ් ඩොට් එක ඇති වෙන්නේ 50 එක බ්‍රේක් කරලා. එතකොට අපිට මේ කැන්ඩල් එක ක්ලෝස් වෙද්දී එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙනවා ෂෝට් පොසිෂන් එකකට. මෙතන කැන්ඩල් එකේදී. එතකොට අපේ ස්ටොප් ලොස් එක අපි මෙතන හයි එකට උඩින් දා ගන්නවා. ඊට පස්සේ අපිට පේන උඩට ආවට ස්ටොප් ලොස් එක හිට් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට 1 to 1.5 වගේ රිස්ක් රිවෝඩ් එකක් තියාගත්තාම අපේ ටාගට් එක හිට් වෙනවා. එතකොට තව ෂෝට් ට්‍රේඩ් එකකට අපිට උදාහරණයක් ගන්න පුළුවන්. දැන් මෙතන ක්‍රොස් එක සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා අපහු සැරයක් 55 එක කිට්ටුවට රීට්‍රේස් වෙනවා. එතකොට අපිට පේනවා මනි ෆ්ලෝ එක රෙඩ් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කැන්ඩල් එකේදී අපිට පේනවා රෙඩ් ඩොට් එක එනවා. එතකොට අපිට එතනදී ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට පේනවා ආයසරයක් 55 එක කිට්ටුවට එනවා. ඊට පස්සේ මනි ෆ්ලෝ එක රෙඩ් තියෙන්නේ. අපිට පේනවා මේ කැන්ඩල් එකේදී රෙඩ් ඩොට් එක එනවා. එතකොට එතනදී අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වුණත් අපිට පේනවා ඒක විනිං ට්‍රේඩ් එකක් හැටියට තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන ගත්තාම අපිට පේනවා අර ක්‍රොස් එක සිද්ධ වෙලා තියෙන්නේ සීරෝ ලයින් එකට උඩදී නෙමෙයි. ඉතින් මේ වගේ අවස්ථාවල අපි ට්‍රේඩ් වලට එන්ටර් නොවි ඉන්න එක තමයි සුදුසු. එතකොට මේක පැහැදිලි ඇති කියලා මට හිතෙනවා. මම ආයසරයක් කෙටියෙන් මතක් කරන්නම් මොකක්ද අපි කරන්නේ කියලා. ලොන්ග් පොසිෂන් එකකට එන්ටර් වෙනකොට අපි කරන්නේ ඉස්සෙල්ලාම 200 එකට, ඒ කියන්නේ 200 පීරියඩ් එක්ස්පොනෙන්ෂල් මූවිං ඇවරේජ් එකට උඩින් 55 එක එහෙම නැත්නම් 50 එක ක්‍රොස් වෙනකන් ඉන්නවා. ඊට පස්සේ ක්‍රොස් වුණාම අපි ප්‍රයිස් ඇක්ෂන් එක රීට්‍රේස් වෙනකන් ඉන්නවා 55 එකට හරි 50 එකට හරි. එතකොට රීට්‍රේස් වුණාට පස්සේ අපි බලනවා ලොන්ග් පොසිෂන් එකක් නම් මනි ෆ්ලෝ එක ග්‍රීන් වද තියෙන්නේ කියලා. මනි ෆ්ලෝ එක කිව්වේ මෙන්න මෙතන තියෙන මේ කොළ පාට, ඊට පස්සේ රතු පාටට මේ ක්ලවුඩ් එකක් වගේ තියෙන එක. ඒතර ඒක කොළ පාටට තියෙන්නේ කියලා බලනවා. කොළ පාටට නම් තියෙන්නේ. ඊට පස්සේ අපි බලනවා වේව් ට්‍රෙන්ඩ් එකේ. ඒ කියන්නේ මේ නිල් පාට, ලා නිල් පාට සහ තද නිල් පාටට තියෙන මේ ඉන්ඩිකේටර් එක. එතකොට ඕකේ ග්‍රීන් ඩොට් එකක් ඇති වෙනවද කියලා බලනවා. ඒ කියන්නේ මේ දෙක ක්‍රොස් වුණාම තමයි ග්‍රීන් ඩොට් එකක් එන්නේ. එතකොට ඒ ග්‍රීන් ඩොට් එක ඇති වෙන කැන්ඩල් එක 55 එකට උඩින් නම් ට්‍රේඩ් එන්නේ. අපි එතකොට ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. එතකොට අපි ස්ටොප් ලොස් එක ළඟම තියෙන ස්විං ලෝ එකට යටින් දා ගන්නවා ලොන්ග් පොසිෂන් එක. රිස්ක් රිවෝඩ් එක 1 to 1 සහ 1 to 1.5 අතර ප්‍රමාණයක් අපි තියා ගන්නවා. එතකොට ෂෝට් පොසිෂන් එකකදී අපි ඉස්සෙල්ලාම 200 එකට යටින් 50 එක හෝ 55 එක ක්‍රොස් වෙනකන් ඉඳලා ඊට පස්සේ 50 එක කිට්ටුවට එහෙම නැත්නම් 55 එක කිට්ටුවට රීට්‍රේස් වෙලා එතකොට රීට්‍රේස් වෙනකොට මනි ෆ්ලෝ එක රෙඩ්ද තියෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ රෙඩ් නම් තියෙන්නේ. ඊට පස්සේ අපි බලනවා වේව් ට්‍රෙන්ඩ් එක ක්‍රොස් වෙනවද කියලා සීරෝ ලයින් එකට උඩින් රෙඩ් ඩොට් එකක් හදලා. කියන රෙඩ් ඩොට් එකක් හැදුනහම ඒක තමයි ක්‍රොස් එක. ඊට පස්සේ අපි කරන්නේ
ඒ රෙඩ් ඩොට් එක හැදිච්ච කැන්ඩල් එක 55 එකට යටින් නම් ට්‍රේඩ් වෙන්නේ. අපි එතකොට ඒක ක්ලෝස් වුණාම ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. එතනදිත් අපි අර රිස්ක් රිවෝඩ් එකම පාවිච්චි කරනවා. එතකොට ඊට පස්සේ අපි කිව්වා අර ක්‍රොස් වුණාට පස්සේ අපි ට්‍රේඩ් එකක් දෙකක් කරලා පැත්තකට වෙලා ඉන්නවා අලුතෙන් ක්‍රොස් එකක් හැදෙනකන්. එතකොට එක දිගට අපි ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම හයි වින් රේට් එකක් තියෙන හොඳ ස්ට්‍රැටජි එකක්. try කරලා බලන්න. try කරන්න කලින් බැක් ටෙස්ට් කරන්න ට්‍රේඩ් 100ක්වත් බැක් ටෙස්ට් කරන්න. ඊට පස්සේ තව පේපර් ට්‍රේඩින් කරන්න. පේපර් ට්‍රේඩින් උත් කරලා ඒව සාර්ථක වෙනවා නම් විතරක් ඇත්ත ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න එකපාරට මම කිව්වා කියලා හරි වෙන කවුරු හරි කිව්වා කියලා හරි ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න යන්න එපා. බැක් ටෙස්ට් කරන්නේ නැතුව ඊට පස්සේ පේපර් ට්‍රේඩ් කරන්නේ නැතුව. ඉතින් මේක හරියට කරොත් එහෙම සෑහෙන ප්‍රොෆිට් ගන්න පුළුවන් වෙන ස්ට්‍රැටජි එකක් විනාඩි 5 වගේ chart වල අපිට දැන් තියෙන සිටුේෂන් එක වගේ එකක් ගත්තාම අපිට ගොඩක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් මේ ස්ට්‍රැටජි එක. එතකොට දැන් අපිට තව දෙයක් මට මෙතන පෙන්වන්න ඕනේ. දැන් ආසන්නම වශයෙන් අපිට පේනවා ක්‍රොස් එකක් මෙතන හැදිලා තියෙනවා. ඊට පස්සේ උඩට අප් වෙලා අපිට පේනවා 55 එකට රීට්‍රේස් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ආවහම මනි ෆ්ලෝ එකත් ග්‍රීන්. ඊට පස්සේ ක්‍රොස් එකක් තියෙනවා. නමුත් අපිට පේනවා ස්ටොප් ලොස් හිට් වෙනවා. ඊට පස්සේ හිට් වුණාම දැන් ආයෙසරයක් 55 එකට යටින් එනවනේ. එහෙම ස්ටොප් ලොස් එක හිට් වුණාම ඊට පස්සේ ආයෙසරයක් ඒක කවර් කරගන්න හරි මොකක් හරි හිතලා එක දිගට ට්‍රේඩ් කරන්න යන්න එපා. මේ වගේ අවස්ථාවල. එතකොට ආයෙ ක්‍රොස් එකක් එනකන් ඉන්න. එහෙම නැත්නම් සැලකිය යුතු රීට්‍රේස්මන්ට් එකක් ඇවිල්ලා ඊට පස්සේ උඩට ගිහින් ආයෙසරයක් 50 එක කිට්ටුවට රීට්‍රේස් වෙලා අපේ කන්ඩිෂන් සම්පූර්ණ වෙනකන් ඉන්න එක අපි කරන්න ඕනේ. දැන් අපිට පේනවා මේ හරියදී මනි ෆ්ලෝ එක දිගටම රෙඩ් විදිහට තියෙන්නේ. එතකොට ඒක නිසා අපි ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න යන්නේ නැහැ. ක්‍රොස් එක සිද්ධ වුණා කියලා. එහෙම අපි අර රූල්ස් හරියට ෆලෝ කරපුවාම අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ওই කාරණා ටික තේරුනේ නැත්තම් ආය අහන්න මම පැහැදිලි කරන්නම්. එතකොට තව දෙයක් කියන්න ඕනේ. කියන්න ඕනේ දේ තමයි දැන් අපි කිව්වා අර ඒ කියන්නේ ඔය ඉන්ඩිකේටර් එක, ඒ කියන්නේ ඔය වුමන් චූම් සයිපර් බී ඉන්ඩිකේටර් එක ට සමාන ඉන්ඩිකේටර් එකක් තියෙනවා කියලා මාකට් සයිපර් කියලා ලොකු ගණන් වලට විකුණන. ඉතින් ඔය ඉන්ඩිකේටර් එක ඇත්තටම මේකට සෑහෙන සමානයි. ඒ කියන්නේ ඕකම වගේ තමයි තියෙන්නේ. ඉතින් පොඩි වෙනස්කම් පොඩි ට්වීක්ස් වගේක් කරලා තියෙනවා ඔය මනි ෆ්ලෝ ඉන්ඩෙක්ස් එකට. එහෙම ඒ අරුණාම සම්පූර්ණයෙන්ම ඔය ඉන්ඩිකේටර් එකම තමයි එතන තියෙන්නේ. එතකොට දැන් ඔය ඉන්ඩිකේටර් එක කියන්නේ අපිට මේක හරියට පාවිච්චි කරන හැටි. ඒ කියන්නේ මේක පාවිච්චි කරලා තව ට්‍රේඩ් කරන ක්‍රම ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ඩයිවර්ජන්ස් වගේ දේවල් පාවිච්චි කරලා එහෙම ට්‍රේඩ් කරන ක්‍රම ගොඩක් තියෙනවා. ඒතර මේක හයර් ටයිම් ෆ්‍රේම් වලටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔය රෙඩ් ඩොට් එක එහෙම ඇති වෙන එක හයර් ටයිම් ෆ්‍රේම් වලදී අපිට ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඕක කාලයක් තිස්සේ අර වෙනත් ස්ට්‍රැටජිස් එක කන්ෆ්ලුවන්ස්, ඒ කියන්නේ වෙනත් ස්ට්‍රැටජි වල සමහර දේවල් කන්ෆර්ම් කරගන්න මේ ඉන්ඩිකේටර් එක පාවිච්චි කරනවා. එතකොට ඕක පාවිච්චි කරන ක්‍රම ඔයාලට, ඒ කියන්නේ ওই සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න ඕන නම් ඔය ඉන්ඩිකේටර් කියන්නේ මාකට් සයිපර් කියන එක හැදුවා කියලා කියන කෙනා තමයි මෙන්න මේ කෙනා. ඒ කියන්නේ ක්‍රිප්ටෝ පේස් කියන මේ කෙනා. එතකොට මේ කෙනා ඔය ඩොලර් මිලියන ගණන් ට්‍රේඩ් ඕපන් කරනවා. ඉතින් ලයිව් ඕපන් කරනවා එයාගේ මේ YouTube එකේ. එතකොට ඉතින් අර ඔය ඉන්ඩිකේටර් එක පාවිච්චි කරන හැටි ගැන තව වීඩියෝස්, ඒ කියන්නේ මේකේ ගොඩාක් ඔයාලට හොයාගන්න පුළුවන් එක එක ස්ට්‍රැටජිස් ඔය ඉන්ඩිකේටර් එක පාවිච්චි කරලා එයා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් කෙනෙකුට ඕන නම් මේවා බලලා ඒක තවදුරටත් ඉගෙන ගන්න පුළුවන් ඔය ඉන්ඩිකේටර් එක. ඒ කියන්නේ තනිකරම ඒක පාවිච්චි කරලා ට්‍රේඩ් කරනවා නම්. එතකොට එහෙම කරන්න පුළුවන් ඇත්තටම. ඊට පස්සේ ජේසන් කැස්පර් කියලා තව කෙනෙක් ඉන්නවා. මෙන්න මේ කෙනා. එතකොට ඒ කෙනත් ওই ඉන්ඩිකේටර් එක පාවිච්චි කරලාම ට්‍රේඩ් කරන කෙනෙක්. එතකොට මෙයාගේ වීඩියෝ වලත් ගොඩක් තියෙනවා ওই ඉන්ඩිකේටර් එක පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න පුළුවන් ස්ට්‍රැටජිස්. ඉතින් මම ඉදිරියේදී බලන්නම් අර ඉන්ඩිකේටර් එක සම්බන්ධයෙන් ඒ කියන්නේ සම්පූර්ණ වීඩියෝ එකක් වගේ කරන්න. එතකන් බලන්න, ඒ කියන්නේ පුළුවන් කට්ටිය බලන්න මේ දෙන්නව ෆලෝ කරලා ඒ දෙන්නගේ වීඩියෝ වලිනුත් සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් ඔය ඉන්ඩිකේටර් එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඕක ගැන නෙමෙයි අර මාකට් සයිපර් කියන එක සම්බන්ධයෙන්. එයාලා ඇත්තටම කරන්නේ ඉන්ඩිකේටර් එක ප්‍රොමෝට් කරන එක. ඉතින් නමුත් ඒකම තමයි මේ ඉන්ඩිකේටර් එක. එතකොට වීඩියෝ එක ටිකක් දිග වෙන්නේ නැති, නමුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. පරිස්සමින් ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.